හොඳයි සාදු 2021 වසරේ ජූනි මාසයේ 12 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒක ඔබගේ හදවතින් විමසිය යුතු කාරණයක්. ඔබ සමහර වෙලාවට සඳහන් කරાવી මගේ මනස සංසුන් කරගන්න කැමති. තවත් විටක ඔබ කියාවි මගේ හිතේ සමාධියක් ඇති කරගන්නට කැමති. තවත් කෙනෙක් සඳහන් කරන්නට පුළුවන් හිතේ තියෙන දුක පීඩාව නැති කරගන්න කැමති. ඒ ආදි වශයෙන් තවත් ටිකක් එහාට ගියාම ඔබ සඳහන් කරાવી සසර දුක නැති කරගන්නට කැමති. අපාබිය නැති කරගන්නට කැමති. ආදි වශයෙන් මේ වගේ නොයෙකුත් පරමාර්ථ ඔබේ සිත තුළ ඇති. පුද්ගල මනසේ ක්‍රියාකාරීත්වය අනුව සිතවිල්ල වෙනස් වෙනවා. පරමාර්ථය වෙනස් වෙනවා. ප්‍රධාන කාරණය තමයි පින්නතුනි අපේ සිත සංසුන් කරගන්න. ප්‍රධාන කාරණය සංවර කරගන්න. සිත සංවර කරගන්නවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. සිත සංවර කරගන්නවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. පින්නතුනේ සිත සංවර කරන්නට නම් ඔබ පළමු කොටම සිත හඳුනා ගත යුතුයි. සිත හඳුනා ගත යුතුයි. සිත හඳුනා ගන්නට නම් ඔබ පිළිබඳව ඔබගේ චේතනා කර්ම පිළිබඳව හොඳ අවධියකින් සිටිය යුතුයි. අන්න ඒ ආකාරයට තමයි සිත හඳුනා ගැනීම කළ යුත්තේ. හිත හඳුනා ගන්නේ නැතුව
හිත සංවර කරගන්න බෑ. හිත සංවර කරගන්න බෑ. ඔබේ සිත, ඔබේ සිතිවිලි යනු කවරක්ද? කුමක්ද? කුමන ශක්ති ස්වභාවයක්ද? පින්වතුනි, විදුලි ශක්තියක් වගේ යම් ශක්ති ස්වરૂපයක් මේ සිතේ පවතිනවා. ශක්ති ස්වરૂපයක්. ඒ සිත කම්පණය වන මොහොතේදී ශරීරයේ පවා යම් යම් වෙනස්කම් දනවනවා. තරහක් ආවොත් මූණ රතු වෙනවා. මූණ රතු වෙනවා. බයක් ඇති වුණොත් ඇඟ වෙවුලන්නට පටන් ගන්නවා. දුකට සතුටට ඇහැට කඳුළු උනනවා. අන්න කල්පනා කරලා බලන්න පින්නතුනේ, සිතේ පවතින ශක්ති ස්වરૂපයේ ස්වභාවය. විඥාන දෙකයි. එකක් කාය විඥානය, අනිත් එක මනෝ විඥානය. කාය විඥානය නැති වෙලා යන්නේ මරණයත් සමග. කාය විඥානය නැති වෙලා යන්නේ මරණයත් සමග. එනිසා මනෝවිඥානය හඳුනා ගන්න, අවබෝධ කරගන්න. ඒ මනෝවිඥානය තුල තමයි සසරට ගමන් කරන අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. ඒ නිසා සසරට ගමන් කරන අවිද්‍යාව දුරු කරන්න ඔබ මේ සසරෙහි ගොදුරක් බවට පත් වෙලා තියෙන්නේ ලෝකයේ තුල පවතින යථා ස්වභාවය හඳුනා නොගත් නිසා. යථා ස්වභාවය ඔබට ගැළපෙන ආකාරයට වෙනස් කරන්නට පෙළඹෙන නිසා. ඒ වගේම ඔබ ලෝකය පාලනය කරන්නට වෙහෙසෙන නිසා. තමා පිළිබඳ සංකල්පය මනසින් මවාගත් නිසා. පින්නතුනි,
සැනසීමේ මාවත ගොඩනැගෙන්නේ දෘෂ්ටි වලින් තොරව, සංකල්ප වලින් තොරව, ආගම් වලින් තොරව, චින්තන වලින් තොරව, මේ විශ්වය පාලනය කරන්නේ නැතිව අපිට හැකියාවක් තියෙන්න ඕනේ මේ විශ්වය සමග ඒකාබද්ධ වන්නට. ඒකාබද්ධ වන්නට. අපි මෙච්චර කාලයක් සිද්ධ කළේ අපිට පාලනය කරන්න බැරි, යටපත් කරන්න බැරි, පරාජය කරන්නට බැරි ධර්මතා සමග සටනක් ගොඩනගා ගැනීම. යුද්ධයක් ගොඩනගා ගැනීම. මානසික අරගලයක් ගොඩනගා ගැනීම. ඒක තමයි අපි සිද්ධ කළේ. ඒ විශ්ව ධර්මතා සමග අපේ සුහදත්වයක් ගොඩනගා ගත යුතුයි. සුහදත්වයක් ගොඩනගා ගත යුතුයි. පින්නතුනේ ඒකට හේතුව තමයි ඒ ධර්මතා සමග අපට සටන් වදින්නට බැරි නිසා. ලෝ දහමක් එක්ක අපට සටන් කරන්න බෑ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයත් එක්ක අපිට සටන් කරන්න බෑ. මේ ලෝ දහම ඔබ අනිවාර්යෙන්ම බාරගත යුතුයි. ලෝ දහම ඔබ අනිවාර්යෙන්ම බාරගත යුතුයි. බාර ගැනීමෙන් දුක අඩු වෙනවා. වේදනාව අඩු වෙනවා. මම කැමති පරිදි ලෝව පවත්වන්නට දරන උත්සාහය වෙනුවට ලෝව පවතින විදිහ මගේ කැමැත්ත බවට පත් වෙනවා. ඒ කාරණාව නැවත වතාවක් සිහි ගන්වන්නට කැමතියි. මා කැමති පරිදි ලොව පවත්වන්නට දරන උත්සාහය මග හැරලා ලොව පවතින විදිහ මගේ කැමැත්ත බවට පත් කරගන්නවා. එවිට මේ ලෝකයේ හරිම ලස්සන තැනක්. හරිම ලස්සන තැනක්. ඔබ කැමති විදිහට ඔබේ ලෝකය නොපවත්වා ලෝකය පවතින ආකාරයට ඔබ කැමති වන්න. ඔබ කැමති විදිහට ඔබේ ලෝකය නොපවත්වා ලෝකය පවතින ආකාරයට ඔබ කැමති වන්න. පින්නතුනි, මේ මොහොතේ තමයි
ඔබේ හිත තුල පීඩාව පවතින්නේ. ඒක තමයි ඔබ යම් වෙනසක් ඔබ තුල ඇති කර ගැනීම උදෙසා කරන වෙහෙස. එහෙම නැත්නම් සටන. එයයි ඔබේ පීඩාව. මේ මොහොතේ මනස කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන්නේ ඔබ කැමති පරිදි මනස හදාගන්න. ඔබ කැමති පරිදි මනස හදාගන්න. ඔබේ ලෞකික ඥානයේ පරිදි මනස හදාගන්න. පෘථග්ජන සත්වයා කියලා කියන්නේ පතන දේ නොලබන පිරිසක්. ඒ වගේම සිතන දේ නොලබන පිරිසක්. සිතන දේ නොලබා නොසිතූ දෙයක්ම සිදුවන පිරිසක්. ශරීරය මගේ කියලා හිතාගෙන ඉන්නවා. යම් දවසක තේරෙනවා ශරීරය මගේ නෙවෙයි කියලා. මේ මගේ හිත කියලා කල්පනා කරනවා. මේ මගේ හිත නෙවෙයි කියලා යම් දවසක වැටහෙනවා. පාලනය කරලා පාලනය කරන්න බැරි දෙයක් පින්නතුනි හිත. දැන් බලන්න පින්නතුනි මේ ලෝකේ පාලනය කරන්න මොනතරම් ධනස්කන්ධයක් වැය වෙනවද? මොනතරම් ධනස්කන්ධයක් වැය වෙනවද? මොනතරම් ජනතාවක් කැප වෙනවද? එහෙත් බලන්න එහෙම පාලනයක් නැති කුරුල්ලෝ සබා දහම තුල අපූර්වත්වයක් ඇති කරමින් ඈත අහසේ පියාසර කරනවා. ඒ අපි ස්වභාව ධර්මයේ තුල දකිනවා. ඔවුන්ට කිසිදු බාධාවක් මේ ස්වභාව ධර්මයේ තුල නැහැ. කිසිදු බාධාවක් නැහැ. ස්වභාවිකවම හුළඟ හමාගෙන යනවා. වලාකුළු පාවෙලා යනවා. ගංගා එළදොල ගලා බසිනවා. ඒ අතර මම කැමති දිශාවකට හඹා යන්නට උත්සාහ කරනවා. ඒක සාර්ථක කරගන්නට අපොහසත් වන තැන පීඩා විඳිනවා. ඔන්න පෘථග්ජන පුද්ගලයාගේ
සිතේ ස්වභාවය. ස්වභාව ධර්මය තුල තමන්ගේ ගමන් මඟ වෙනස් කිරීමට ගන්නා උත්සාහය නිසා මොහොතින් මොහොත පීඩාවට පත්වෙන පොහුදුන් සත්වයා සසරට ඇලිලා යනවා. සසරේ ගොදුරක් බවට පත් වෙනවා. පින්නතුනි, ආධ්‍යාත්මික සිත අඥානයි. ආධ්‍යාත්මික සිත අඥානයි. ඔබේ ප්‍රඥාව විසින් ඒ ආධ්‍යාත්මික අඥාන සිත ඥානවන්ත කළ යුතුයි. විද්‍යාත්මක කළ යුතුයි. අඥාන අදහස්, අඥාන සංකල්ප ඔබේ ආධ්‍යාත්මික සිත ඔබට ලබා දෙනවා ඇති. ඒ අඥාන සංකල්පනා ඉදිරියේ සම්‍යක් සංකල්පනා ඉදිරිපත් කළ යුතුයි. අඥාන දෘෂ්ටිය ඉදිරියේ සම්මා දිට්ඨිය ඉදිරිපත් කළ යුතුයි. අඥාන වචන ඉදිරියේ ඥානවන්ත වචන ඉදිරිපත් කළ යුතුයි. ඔබ ඔබගේ ආධ්‍යාත්මය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු නොකළොත්, විමසීමෙන් නොසිටියොත් හඳුනා ගන්නට අපහසු වෙනවා. මේ මොහොතේදී ඔබේ සිත තුළ යම් පීඩනයක් තිබෙනවා නම් එම පීඩනයේ යථාර්ථය මෙය මෙසේ වේවා, මෙය මෙසේ නොවේවා කියන ගැටලුව. මේ මොහොතේදී ඔබේ සිත තුළ යම් වේදනාවක් තිබෙනවා නම්, පීඩාකාරී හැඟීමක් තිබෙනවා නම්, එම පීඩාවේ ස්වභාවය තමයි මෙය මෙසේ වේවා, එහෙම නැත්නම් මෙය මෙසේ නොවේවා කියන ගැටලුකාරී ස්වභාවය. මනසේ දෝලනය, කම්පනය. එක සත්‍යයක් ලෙස ඔබට දැනෙන්නට පුළුවන්.
ඔබේ මනසට එබී බලන්න. මනස දිගහැර බලන්න. මමත්වයේ නිපදුණු මේ සත්වයා මමත්වයේ තුලම සැනසෙල්ලක් ඇතය යන විශ්වාසයක මුලාවක සිටිනවා. මමත්වයේ නිපදුණු සත්වයාට සැනසෙල්ල තියෙන්නේ මමත්වයෙන් තොරවීම තුල පමණමයි. මමත්වයෙන් මිදීම තුල පමණමයි. පින්නතුනේ ධර්මයේ මේ මමත්වයේ ඇති අපූර්වත්වය මෙන්න මේ ආකාරයට පුංචි උදාහරණයකින් සඳහන් කරලා තියෙනවා. කොරා සහ අන්ධයා ප්‍රධාන චරිත දෙකයි. පින්නතුනේ කොරා තමන්ගේ ශරීර ස්වභාවය නිසා ඇවිදීමේ පහසුව ඇති කර ගැනීමට අන්ධයාගේ පිටේ නගිනවා. කොරාට බෑ අන්ධයා නැතුව. ඒ වගේම තමයි අන්ධයාට බෑ කොරා නැතුව. ඔබේ බාහිර ඥානය අන්ධ බව තුල පිහිටා සිටින තුරුම ආධ්‍යාත්මිකව ඉන්න කොරා කියන මාර්ගවල තමයි ඔබ ගමන් කරන්නේ. එහෙම නැත්නම් ඔබට ගමන් කරන්නට සිද්ධ වෙන්නේ. ඔබ මේ ධර්මයේ ආලෝකයෙන් ඇස් උපදවා ගත්තේ නැති වුණොත් ධර්මයේ ආලෝකයෙන් ඇස් උපදවා ගත්තේ නැති වුණොත් කොරා කියන දේ තමයි කරන්න සිද්ධ වෙන්නේ. කොරා කියන්නේ අවිද්‍යාවෙන් හටගන්නා ලද චින්තනය, සංකල්පය, දෘෂ්ටිය. පින්නතුනේ දිනකට වාර ගණනක් ඔබ මම කියා ආමන්ත්‍රණය කළත් දිනකට වාර ගණනක් මට ඇත කියා හිතුවත් ඒ මමත්වයට සැබවින්ම අයිති දේවල් තියෙනවද නැද්ද කියලා ඔබ පරිේශණය කරලා බැලුවේ නෑ. සැබවින්ම අයිති දේවල් තිබෙනවද නැද්ද කියලා ඔබ පරිේශණය කරලා බැලුවේ නෑ.
අනුන්ගේ ඉඩමක ගෙයක් හදාගන්නට උත්සාහ කළා. ඒ වුණාට නඩුවෙන් දිනන්නේ ඉඩම අයිති කෙනා. අනුන්ගේ ඉඩමක් අල්ලගෙන මුල් ගලක් තියලා ඒක තමන්ගේ කරගන්නට උත්සාහවත් වෙන තැන නඩුවෙන් දිනන්නේ ඉඩම අයිති කෙනා. අපේ ජීවිතයත් ඒ වගේමයි. අනුන්ගේ ඉඩම් චේතනාව විසින් අල්ල ගන්නවා. මම මගේ කියලා අල්ලගෙන එක රැක ගන්න උත්සාහ කරනවා. ඒත් පින්නතුනේ සෝබාදහමේ නීතිය දිනනවා. දහමට සංකල්ප නැත. දහමට දෘෂ්ටි නැත. දහමට වචන නැත. ඔබ සොයන්නේ යම් සංකල්පයක් නම් ඔබ සොයන්නේ යම් දෘෂ්ටියක් නම් ඔබ උපාදානය කරන්නට වෙරදරන්නේ යම් කිසි වචනයක් නම් ඔබ තවමත් ධර්මයේ සෙවීමට පටන්ගෙන නැත. දහම තුල පින්නතුනි පංච උපාදානස්කන්ධය නිරෝධ කරන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය නිරෝධ කරන වැඩපිළිවෙලක්. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. මේක අපි වචන පහක් විදිහට දැක්කට වචන පහක් විදිහට ඉගෙන ගත්තට මේ පංච උපාදානස්කන්ධය බෙදා වෙන් කරන්න බෑ. එකට පවතින්නේ. එකක් පමණක් ඉතිරි වෙද්දී අනෙත් කාරණා ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. දෙකක් ඉවත් වෙලා තව කොටසක් ඉතිරි වෙන්න විදිහකුත් නැහැ. එහෙමනම් රූපය තුලත් වේදනා, සංඥා, සංස්කාර, විඥාන පවතිනවා. වේදනාව තුල රූප, සංඥා, සංස්කාර, විඥාන පවතිනවා. සංඥා තුල
රූප වේදනා සංස්කාර විඥාන පවතිනවා. ඒ වගේම සංස්කාර තුල රූප වේදනා සංඥා විඥාන පවතිනවා. විඥානයේ තුලත් රූප වේදනා සංඥා සංස්කාර පවතිනවා. අවිනිර්භෝගික ධර්ම කිසිදු ආකාරයකට වෙන් කළ නොහැකි ධර්ම. පින්වතුනි ඔබ හොඳින් බලන්න අපි උත්සාහ කරන්නේ අපේ මනස තුල කුමක් කරන්නද? රූපයෙන් රූපය යටපත් කරන්න උත්සාහ කරනවා. රූපයෙන් රූපය යටපත් කරන්නට උත්සාහ කරනවා. වේදනාවෙන් වේදනාව යටපත් කරන්නට උත්සාහ කරනවා. සංඥාවෙන් සංඥාව යටපත් කරන්නට උත්සාහ කරනවා. සංස්කාරයෙන් සංස්කාර යටපත් කරන්නට උත්සාහ කරනවා. විඥාණයෙන් විඥාණය යටපත් කරන්නට උත්සාහ කරනවා. යුද්ධයක් පින්නතුනි, යුද්ධයක්. පුද්ගලත්වයේ සමග සටන් වදිනවා. දිනුවත් පැරදුනත් පුද්ගලත්වයම එහි පවතිනවා. ඒ නිසා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනත් මගක් අනුගමනය කළේ. පුද්ගලත්වය දුරු කරන වැඩපිළිවෙලකට තමන්ගේ නිරෝධ සංඥාව යොමු කළා. තමන්ගේ නිරෝධ සංඥාව යොමු කළා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන වලින් සැදුම්ලත් සංඥාවක් නෙවෙයි යොමු කරන්නේ. නිරෝධ සංඥාව. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය යොමු කළා. සම්මා දිට්ඨිය යොමු කළා. ඔබ කල්පනා කරලා බලන්න සම්මා දිට්ඨියේ තියෙන දෘෂ්ටිය කුමක්ද? හොඳ දැකීම, යහපත් දැකීම, නිවැරදි දැකීම කියලා අපට නව මානයකින් දෘෂ්ටියක් හදාගන්න පුළුවන්ද? සම්මා දිට්ඨියේ ඇති දෘෂ්ටිය කුමක්ද? සම්මා දිට්ඨියේ දෘෂ්ටි තිබේද? දෘෂ්ටි තිබේ නම් එය සම්මා දිට්ඨියද? ඔබත් මේ මොහොතේ යම් දෘෂ්ටියක එළඹගෙන ඇති. ඔබත් මේ මොහොතේ යම් දෘෂ්ටියක එළඹගෙන ඇති. සක්කාය දිට්ඨිය ඝන වෙන්නේ සක්කාය දිට්ඨියට පෝෂණය ආහාර හා උපකාර ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද?
මතක් කරනවා මේ මනසට තියෙන ආහාර හැටියට මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාර. ඔබ යම් චේතනාවක පැටලුනොත් එක ආහාරයක් කරගන්නේ කවුද? මමත්වයේ එක ජීව බලයක් බවට පත් කරගන්නවා. ඔබ යම් චේතනාවක දෘෂ්ටියක යම් සංඥාවක එයම් වචනයක රැඳුනොත් ඒක ජීව ආහාරයක් බවට පත් කරගන්නේ තමන්ගේ ආත්ම දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ මේ ඇලීම් ගැටීම් කියන ද්විත්වය තුලම යම්කිසි ආහාරයක් සැපෙන බව දුටු නිසා එක ජීව ශක්තියක් බවට මමත්වයේ විසින් පත් කරගන්නා බව දුටු නිසා ඇලීම් ගැටීම් දෙක මත හරිනවා. භව විභව අතහරිනවා. ඇත නැත අතහරිනවා. ලාභ අලාභ අතහරිනවා. යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක අතහරිනවා. පින්නතුනේ ලෝකේ පවතින සෑම චින්තනයක් තුලම සෑම දෘෂ්ටියක් තුලම සෑම සංකල්පයක් තුලම සෑම සංඥාවක් තුලම ඒ වගේම සෑම වචනයක් තුලම ද්විත්වය නිර්මාණය වෙනවා. ද්විත්වය නිර්මාණය වෙනවා. ද්විත්වයෙන් තොර වූ එකම එක දෙයයි පවතින්නේ. එකම එක දෙයයි. ඒ නිර්වාණ ධර්මයේ පමණයි. නිර්වාණ ධර්මයේ පමණයි. මමත්වය පැටලෙන්නේ ද්විත්වය නිසා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ලෝභ ද්වේෂ මෝහ අතහරින්න කිව්වේ. ලෝභ ද්වේෂ මෝහ අතහරින්න කිව්වේ. ලෝභය නිදන් කරගත් කර්මශය කරන්න. අලෝභය නිදන් කරගත් කර්ම තියනවද? අලෝභයෙන් පදනම් වූ කර්ම නැහැ පින්නතුනේ. අලෝභයෙන් පදනම් වූ කර්ම නැහැ. ඒත් අපි නිවැරදි න්‍යායෙන් නොගත්තොත් අලෝභය පදනම් කර්ම කියලා දෙයක් නිර්මාණය කරගන්නවා. ඒ සැකසෙන නිසා අලෝභය පදනම් වූ කර්මද නිදහස් කරන්න. ද්වේෂය පදනම් වූ ක්‍රියාවෙන්ද නිදහස් කරන්න ඔබේ මනස. අද්වේෂය පදනම් වූ කර්ම තිබේ නම් එයින්ද නිදහස් වන්න. මෝහය පදනම් වූ කර්මද නිදහස් කරන්න. අමෝහය පදනම් වූ කර්ම නෑ පින්නතුනේ. එහෙත් අමෝහය කර්මයෙන් තේරුම් ගන්නා හේයින් අමෝහය පදනම් වූ කරුණුද නිදහස් කරන්න.
පස්සේ ඔබට කුමක්ද සිද්ධ වෙන්නේ? ලෝභෝ නිධානං කම්මානං සමුදයාය. අලෝභෝ නිධානං කම්මානං සමුදයාය. දෝසෝ නිධානං කම්මානං සමුදයාය. අදෝසෝ නිධානං කම්මානං සමුදයාය. මෝහෝ නිධානං කම්මානං සමුදයාය. අමෝහෝ නිධානං කම්මානං සමුදයාය. කුමක්ද පින්නතුනි ඔබට බුදුරජාණන් වහන්සේ ඉතිරි කරගන්න කියන්නේ? කිසිවක්ම ඉතිරි කරගන්න එපා. ශේෂයක්වත් ඉතිරි කරගන්න එපා. සියල්ල අතහැර දමන්න. අශේෂ විරාග නිරෝධ. ශේෂය අතහරින්න. ශේෂය නිරෝධ කරන්න. ඉන්පසුව ඔබගේ මනසට දැනෙන දේ ඔබම අත්විඳින්න. සෝබා දහමට අයිති සියලු දේ සෝබා දහමට අයිති වී මට අයිති දේවල් මට ඉතිරි වේවා යනුවෙන් අදිෂ්ඨාන කරන්න. සෝබා දහමට අයිති සියලු දේ සෝබා දහමට අයිති වී මට අයිති දේවල් මට ඉතිරි වේවා යනුවෙන් අදිෂ්ඨාන කරන්න. ඒ අදිෂ්ඨානය තුල ඔබට ඉතිරි වී ඇත්තේ ඔබ වෙනුවෙන් රැඳී ඇත්තේ මොනවාද? නුවණින් දකින්න. අවබෝධ කරන්න. ඔබට ඔබවත් ඉතිරි වී නැත. ඔබට ඔබවත් ඉතිරි වී නැත. ඒ යථාර්ථය ඔබට දැනේවා. ඔබට වැටහේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.